සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සදහවත් පින්වතුනි අදත් සුපින්බර අරුණෝදේම අප හැමදෙනා මේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සොඳුරු සද්ධර්මය අහන්න. පින්වතුනි අපට මේ ජීවිතේ දහම් පද අහන්නට ලැබෙනවා. ධර්මයේ කියා දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබෙනවා. ඊළඟට අපිට සෑය බෝධිය වන්දනා කරගන්නට අවස්ථාව ලැබී තියෙනවා. දහම් පොත ඊටාම ගෞරවයෙන් අතේ තබාගෙන දහම් පොත කියව ගන්නට ලැබිලා තියෙනවා. නොඑක් පිං රැස් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පූජනීය සංගරුවන දැක හිත පහදවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ මොකක්ද? මේක අපි කරගත්ත පිනක්. සංසාරේ කරගත්ත පිනකටයි අපිට මේ අවස්ථාව ඔක්කොම හැදිලා තියෙන්නේ. අපි උපදිච්චි දේශය, අපි උපන්න පසුබිම අපිට පින රැස් කරගන්න පුළුවන් පසුබිමක්ම බවට පත් වුණා. තෙරුවන් සරණ තියෙන සෑය බෝධිය තියෙන 13 වහන්සේලා වැඳ ගන්න පුළුවන් පරිසරයක අපි උපන්නා. මේක අපි පෙර සංසාරේ කරපු පිනක්. හැමෝටම නෑනේ. ඇතමෙකුට අහන්න ලැබෙන්නේ වල්පල්, වැඩකට නැති දේවල්. තෙරුවන් සරණ ගැන ඇසීම් මාත්‍රයක් නෑ ඇතමෙකුගේ ජීවිතේ. ඇසුවත් හිත පහදව ගන්න අවස්ථාවක් නෑ. ඒ වගේ ගොඩාක් පසුබිම් අපට දකින්න ලැබෙද්දී අපි විශේෂයෙන් අඳුන ගන්න ඕන මේ අපට ලැබී තියෙන්නේ පිනක්. හැබැයි පිනක ස්වභාවයේ ඒ පිනත් උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් පෙනේ. වයෝ පඤ්ඤායති වෙනසීමක්ද පෙනේ. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති පවතිනා පින වෙනස් වී යාමක්ද පෙනේ. මේ කියන්නේ පින කියලා කියන්නේ වෙනස් වෙලා යන අනිත්‍ය වෙලා යන එකක්. ඇතෙමුකුගේ පින වෙනස් වෙලා අනිත්‍ය වෙලා යන්නේ තිබෙන්නා වූ පින සම්පූර්ණයෙන් වෙනසලා. ඒ පින අහිමි වෙනකොට තමාව සැපවත් කරන්න වෙනත් පිනක් ඔහුට නැහැ. හැබැයි සමහර කෙනෙක් පින් රැස් කරගන්නට ලැබිච්චි පින්වන්ත ජීවිතේ තව තව පින් රැස් කරගන්නවා. එතකොට මේ ලැබූ පින අහිමි වෙලා යනකොට ඊට වඩා සොඳුරු පින තමාගේ ළඟ තියෙනවා. ඒ නිසා අද මේ දේශනාවේදී අපි කතා කරන්නේ පින්වතුනේ ලැබූ පින වනසා ගැනීම ගැන අදහසක් ඇති කරගන්නට මේ සුපින්බර අරුණෝදේම පින්වතුන්ලා මම නම් මාලද පින වනසා ගන්නේ නැහැ. මේ ලැබූ පින හොඳට ඵල ප්‍රයෝජනෙට ගන්න කෙනෙක් බවට පත් වෙනවා මං පින වනස ගන්නේ නැහැ කියන හිත ඇති කරගෙන අපි අද මේ ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් KH කාන්ති මහත්මිය. ඒ මහත්මයා ඇතුළු දරුවෝ 4 දෙනාත් මුණුපුරු මිනිපිරියන් සියලු දෙනා ඒක රාශී වෙලා ඒ පින්වතුන්ලා ධර්ම දානයේ සම්බන්ධයෙන්
ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. අපිට මේ ධර්ම දානමේ පින, මේ අග්‍ර පින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා කියන අදහසිනුයි අද මේ උතුම් පින්කම මේ පින්වතුන්ලා මේ සිද්ධ කරන්නේ. අති උදාර අරමුණක් තමන්ගේ හිතේ තබාගෙන. ඒ නිසා අපිත් මේ දහම්පද සෑම එකක්ම ශ්‍රවණය කළ යුත්තේ ඒ උතුම් අරමුණ හිතේ තබාගෙන. අනේ අපටත් මේ දුක් විඳින සංසාර ගමනින් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුක් කෙලවර කරන්නට ඇතිනම් කියන හිතයි අපට තිබිය යුත්තේ. පින්වතුනි, ඇතැමෙකුට එහෙම ධර්මයේ හැසිරෙන කොටත් යම් වැරදි සිද්ධ වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. මේ පිනකට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ යහපතේ හැසිරෙන්න ලැහැත්ති වෙනකොටත් වරදින තැන් තියෙන්න පුළුවන්. ඕන තරම් කර්ම දෝෂ නිසා වරදින්න පුළුවන්. සංසාර ප්‍රශ්න හින්දා වරදින්න පුළුවන්. දැන් එහෙම සිදුවීමක් වුණා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ. පින්වතුන්ලා දන්නවා පසේ නදී කෝසල මහරජුරුව සහ මල්ලිකා බිසව දෙදෙනාම බුදුරජාන් වහන්සේ ඇසුරු කරමින් නිරතුරු පින් රැස් කරගත්ත දෙන්නෙක් නේ. මල්ලිකා බිසව එක අවස්ථාවක නාන කොටුවේ නහමින් හිටියා. ওই වෙලාවේ මාලිගාවේ ඇතිදෙඩ කරපු සුනකෙක් බල්ලෙක් ඈ ළඟට පැමිණුණා. ඈ ළඟට පැමිණිලා ඊටාම අසික්කිත විදිහට මේ සුනකයා මේ මල්ලිකා බිසවගේ ඇඟේ දැවටි නරක හැසිරීමක් කළා. එතකොට මල්ලිකා බිසවුන් වහන්සේ මේක ඉවසුවා. පසේ නදී කෝසල මහරජුරුවෝ උඩු මහලක ඉඳලා ওই සංසිද්ධිය ඔක්කොම බලාගෙන හිටියේ. බලාගෙන ඉඳලා මල්ලිකා බිසව ගැන පිළිකුලක් හටගත්තා. පිළිකුලක් හටගෙන මල්ලිකා බිසවට බොහොම නිନ୍ଦා අපහාස කළා. මේ වෙලාවේ මල්ලිකා බිසවුන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන්ම වැටුණා. ඇයට බැරි වුණා හිත එකලස් කරගන්න. තමන් කලින් කරපු පිං සිහිපත් කරගන්න මේ මුකුත් බැරුව ගියා. අයියෝ මම මේ වගේ මේ ලාමක සතෙක් ලාමක දෙයක් කරනකොට මාත් ඒක මෝඩියක් වගේ ඉවසගෙන හිටියානේ කියලා මේකෙන් තැවුණා. දැන් බලන්න අර රැස් කරගත්ත පිං මල්ලිකා බිසව අසදෘස මහා දාණයට සහසම්බන්ධ වෙලා මේ ඔක්කොම කරගත්ත පිං ඇයට අමතක වුණා. අරකම හිතේ පැසෝ හිටියා. ඔය අතරීම ඇගේ ආයු කෙලවර වුණා. ඈ මැරුණා. ඈ මිය පරලෝ ගියාට පස්සේ පසේ නදී කෝසල රජුරවන්ට හරි දුකයි. මොකද ඇයව පොඩ්ඩක් බැහැර කරලානේ තිබ්බේ. ඒ අතරේ මෑ මිය ගියා. රජුරු හරි ආදරෙන් හිටියේ මල්ලිකා බිසවට. රජුරවන්ට මේක වාව ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මල්ලිකා බිසව ගැන අහන්ට රජුරු සූදානම් වෙනවා. හැම අවස්ථාවකම රජුරවන්ට මේක අමතක වුණා. ඒක ශාස්ත්‍රඥ වහන්සේගේ ආනුභාවයෙන් වුණේ. මොකද හේතුව මල්ලිකා බිසව මරණාසන්න වෙනකොටත් බිසවගේ හිතේ වැඩ කරේ අර සුනකයාගේ කටයුත්ත. ඇයට මේ පසුතැවිල්ල හිතේ තිබුණා. ඒ පසුතැවිල්ලෙන්ම ඈ මිය පරලෝ ගිහිල්ලා නිරේ උපන්නා. බලන්න අන්තිම මොහොතේ හිතට ආපු ලාමක හිතුවිල්ල ඇයට වරද්දපු හැටි. අවසාන මොහොතේ ඇගේ හිතට ආපු ලාමක හිතුවිල්ල විසින් ඇයට වැරද්දුවා. මේකෙන් අපි මොකද්ද පින්වතුනි තේරුම් ගන්න ඕනේ? පින් කරලා වැඩක් නැහැ කියන එකද? පින් කරත් වැඩක් නැහැ. අන්තිම මොහොතේ හිත වැරදුනොත් එහෙම ඔක්කොම විනාසයි. ඒකද අපි හිතට ගත යුතු අදහස? නෑ. අපි හිතට ගත යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එකේ වැදගත්කම. මල්ලිකා බිසව සෝවාන් වෙලා හිටියානම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයට සෝවාන් වීම පිණිස තමන්ගේ ජීවිතේ මෙහෙව ගන්නට යම් ප්‍රමාදයක් තිබුණාද? ඒ ප්‍රමාදයේ විසින් ඇයව නිරේ අරගෙන ගියා. අන්තිමේ පසුතැවීම මැඩගෙන කුසල් හිතුවිල්ලකට හිත ගන්න බැරුව ගියා. ඇය නිරේ උපන්නා. දැන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා රජුරුව අහනකොට රජුරුවන්ගේ හිත සංසිඳවන්න කරුණක් බුදුරජාන් වහන්සේට නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් රජුරවන්ට මේ කාරණේ අමතක කෙරෙව්වා.
දවස් 7ක්. දවස් 7කට පස්සේ පසේනදී කෝසල රජුරු භාග්‍යතුන් වහන්සේගෙන් මේක අහනවා. ස්වාමීනි මල්ලිකා මගෙත් එක්ක කොච්චර ප්‍රියව හිටපු කෙනෙක්ද? අනේ ස්වාමීනි ඈ මිය ගිහිල්ලා කොහෙද උපන්නේ? අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කෝසල රජුරවන්ට කියනවා රජතුමනි ඔබ කිසිම ආකාරයකින් කනගාටු වෙන්න කරුණක් නැහැ. පින්වත් රජතුමනි මල්ලිකා දේවිය මේ වෙනකොට තුසිත දෙව්ලොවේ ඉපදිලා බොහෝම සතුටින් වාසය කරනවා. දවස් 7යි නිරේ හිටියේ. පින ඉස්මතු වුණා. ඇය උපන්නා තුසිත දෙව් භවනේ. ඇය තුසිත දෙව් භවනේ ඉපදිලා බොහෝම සැනසෙල්ලේ ඉන්නවා කියන කාරණේ අහනකොට රජුරවන්ට ලොකු සතුටක් ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මල්ලිකා බිසෝන් වහන්සේ ආරම්භය බොහොම ලස්සන ගාථා අර්ථයක් වදාලා. මේ ගාථා අර්ථය අපි හැමදිනාගේ ජීවිතයේ ස්වභාවය. පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා මේ ගාථාව. අපි හැමෝම සජ්ජායනා කරමු. ජීරන්ති වේරාජ රතා සුචිත්තා අතු ශරීරම්පි ජරං උපේති සතංච ධම්මෝන ජරං උපේති සන්තෝ හවේ සබ්බේ පවේදයන්ති ඉතාලස්සනට සැරසු රාජ රථයයි දිරාපත් වී කොයිතරම් සැරසුවත් සිරුරයයි එලෙසින් දිරාගෙන එනමුදු සත්පුරුෂයන්ගේ ගුණදහම් නොමදිරයි එලෙසින් සැබැවින්ම උතුම් මුනිවරු එයයි පහදා දෙන්නේ. බලන්න මේ ජීවිතය කියන එක කොච්චර සරසවාගෙන හිටියත් ජීවිතයේ ස්වභාවය මොකද්ද? දිරලා යනවා. හරි අගේට හදලා තියෙන ලස්සන රාජ රථ පවා දිරලා යනවා. සදාකාලික නෑ. දිරා යෑමෙන් අවසන් වෙලා යනවා. ওই වගේ තමයි කියනවා මේ ශරීර. රජවරුන්ගේ ශරීර, සිටුවරුන්ගේ ශරීර, මහා ධනවතුන්ගේ ශරීර, ගොඩාක් රූප શોභා ඇති අයගේ ශරීර, ප්‍රසිද්ධ ශරීර හැම එකම මොකද්ද වෙන්නේ? දිරදිරා යනවා. ඊළඟට නොඑක ආකාරයෙන් මේ අයෝමය පුරුෂයෝ බවට පත් වෙනවා. මේ අපේ ශරීර තමයි ගොඩක්ම ශක්තිමත් කියලා. නොඑක් මේ අපහසු බර උස්සලා පෙන්නනවා මේ මගේ ශරීරේ තියෙන හයිය කියලා. ඒ ශරීර වලට මොකද වෙන්නේ? දිරලා යනවා. හැම එකක්ම දිරලා යනකොට නොදිරන දේකුත් තියෙනවා. නොදිරන්නේ මොකද්ද? ಗುಣධර්ම. ಗುಣධර්ම දිරන්නේ. සීලය දිරන්නේ නැහැ. ඊළඟට ශ්‍රද්ධාව දිරන්නේ. වීරිය දිරන්නේ. Taman දහම් දැනුමක් ඇති කරගන්නවා නම් ඒක දි รา පත් වෙන්නේ නැහැ. ಗುಣධර්ම දිරන්නේ නැතුව තියෙනවා. සත්පුරුෂකම දිරන්නේ. කෙලෙහි ගුණ දන්නා බව කියන ගුණය ඒක දි รา පත් වෙන්නේ නැහැ. ඒ දි รา පත් නොවන ගුණධර්ම ඇති කර ගැනීම ගැනයි සත්පුරුෂ උත්තමයෝ නිතර වර්ණනා කළේ. ඉතින් ඒ නිසා මහන්සි ගන්න ඕන කෙනෙක් ගුණධර්ම වඩා වර්ධනය කරගන්න මිසක් මේ කයේ සැරසීම කියලා කියන එක ගොඩාක් වැදගත් එකක් නෙවෙයි. නමුත් මෝඩ මිනිස්සයා, අඥාන මිනිස්සයා නිතරම හිතන්නේ කය වැඩිම ගැන. බුදුරජාන් වහන්සේ එය මෙසේ වදාලා. අපස්සුතායන් පුරිසෝ බලිවද්දෝව ජීරති මංසානි තත්ත වණ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති අල්ප දෙනුමැති මිනිසා වැඩියයි ගවයෙකු ලෙසින් වැඩෙනා නමුත් නැගපත නුවණ නොවැඩෙයි
ඔහුට එලෙසින් අපස්සුතායන් පුරිසෝ බණපද අහලා නැති දහම් දැනුමින් තොර පුද්ගලයා වැඩෙනවා කියනවා. හැබැයි ඒ වැඩිම හරියට හරකෙක් හැදෙනවා වගේ. හරකා මහතට දෙහිතට හැදෙනවා කියලා කියන්නේ මස් විතරනේ. ඔය මසට මරන්න ඉන්න හරක් බලන්න තර කරන්නේ පුළුවන් තරම්. එක තැන රඳවලා තර කරන්නේ. ඇයි මස් ටික ඕන්නේ එකගේ වෙන ඒවා වැඩක් නැහැ. මරන්න ඉන්න හරකාට දඟලන්නවත් දෙන්නේ නැතුව කණ්ඩ දෙනවා. කාලා මහත්වයන් කිලෝ ගාන වැඩි කරගනින් කියලා. හරකා වගේ මහත් වෙනවා කියනවා දහම් දැනුමින් තොර ඈයෝ. එයාගේ ප්‍රඥාව වැඩෙන්නේ. එයාගේ නුවණ වැඩෙන්නේ. ඒ නිසා මේකේ වඩාත් වැදගත් වෙන්නේ පින්වතුනි හරකෙක් වගේ ඇඟ හදාගන්න එක නං නෙවෙයි. වඩාත්ම වැදගත් දේ මොකද්ද? ප්‍රඥාව හදාගන්න එක. ලැබුණු මනුස්ස ජීවිතේ අපි හිතමු ඇඟවල් කොච්චර හොඳට හදාගත්තොත් මේ ඇඟ දිරලා නාකි වෙලා වැහැරිලා ලෙඩ රෝග වලට පත් වෙලා නැසිලා යනවානේ. හැබැයි ප්‍රඥාව හැම වෙලාවකම අපි රකින්නවා. අපි වයසට යද්දිත් අපිව රැකෙන්නේ ප්‍රඥාවෙන්. අපිට දරුණු ලෙඩ හැදෙනකොටත් අපි රැකෙන්නේ ප්‍රඥාවෙන්. අපි හිතමු අපි කාත් කවුරුන් නැතුව තනි වුණා කියලා. ප්‍රඥාව තිබ්බොත් අපි රැකෙනවා. ප්‍රඥාව නැති වුණොත් අන්ත අසරණයි මේ මිනිස්සයා. මේ ශරීර ශක්ති ශරීරයේ හැඩ වැඩ මේවා හැමදාම තියෙන්නේ. ප්‍රඥාව තිබුණොත් ප්‍රඥාවෙන්මයි රැකෙන්නේ. ඒ නිසා නුවණ තියෙන කෙනා දහන් දැනුමක් ඇති කරගෙන වැඩි යුත්තේ ප්‍රඥාවයි. ප්‍රඥාව වඩලා මේ සසර දුකින් නිදහස් වෙන්න මහන්සි ගන්න ඕන. ඉතින් ඒ උදෙසානේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ධර්මය අවබෝධ කරගෙන සසර ගමනින් නිදහස් වීම පිණිස අපට දහම් දෙසා වදාළේ. බුදුරජාන් වහන්සේ ධර්ම අවබෝධය ලැබුවේ වජිරාසනයේ මත වැඩ ඉඳලා. වජිරාසනයේ මත වැඩ හිටපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ජීවිත කතාව ගැන හොඳට නුවණින් විමසුවා. ඒ විමසුවේ බුදුරජාන් වහන්සේ මේ විදිහට මේ ජරා මරණ දුක ලෝකේ පෙනෙන්නට තිබේ. අහෝ යේ සත්තා අනේ මේ සත්වයෝ ජායතිච උපදින්නේය ජීයතිච උපන් සත්වයෝ දිරන්නේය මීයතිච මැරී යන්නේය උපපජ්ජතිච යලිත් උපදින්නේය. මේ කතන්දරේ සංසාර ගමනේ අපිට තියෙන කතාව මේක. උපදිනවා දිරනවා මැරෙනවා ආයෙ උපදිනවා. ආයෙත් මොකද්ද? දිරනවා මැරෙනවා ආයෙත් උපදිනවා. ඕක තමයි තියෙන්නේ. කවද්ද මේ සත්වයා මේ මහත් වූ දුක්ඛ ස්කන්ධයෙන් නිදහසක් ලබන්නේ? එහෙම බුදුරජාන් වහන්සේ නුවණින් මෙනෙහි කළා. බුදුරජාන් වහන්සේ බලනවා ජරා මරණ දුකට හේතුව මොකද්ද? ජරා මරණ දුකට හේතුව ඉපදීමයි. ඉපදීමට හේතුව මොකද්ද? ඉපදීමට හේතුව භවයයි. භවයට හේතුව මොකද්ද? භවයට හේතුව උපාදානයි ග්‍රහණය වීමයි. උපාදානයට හේතුව තණ්හාවයි. තණ්හාවට හේතුව වේදනාවයි. වේදනාවන්ට හේතුව විඳීම් වලට හේතුව ස්පර්ශයයි. ස්පර්ශයට හේතුව ඇස කන නාසය දිවකය මනස කියා හයක් තිබීමයි. මේ හය හැදෙන්න හේතුව නාම රූපයි. නාම රූප හැදෙන්න හේතුව විඥානයයි. විඥානය හැදුනේ සංස්කාර නිසායි. සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසායි. පටිච්ච සමුප්පාදේ දුක හැදුනේ ওই විදිහට. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හටගත්තා. සංස්කාර නිසා විඥානය හටගත්තා. විඥාන පත්‍ය නාම රූපං නාම රූප ඇති වුණා. නාම රූප පත්‍ය සලආයතනං ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හටගත්තා. සලආයතන පත්‍ය පස්සෝ ආයතන හයෙන් හටගත්තා ස්පර්ශය. පස්ස පත්‍ය වේදනා ස්පර්ශය නිසා විඳීම්. වේදනා පත්‍ය තණ්හා තෘෂ්ණාව. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව හේතු කරගෙන ග්‍රහණය වුණා. ග්‍රහණය වීම හේතු කරගෙන භවය හටගත්තා. භව පත්‍ය ජාති. භවය හේතු කරගෙන උපන්නා. ඉපදිච්ච අපට මොකද තියෙන්නේ? නාකි වීම, ලෙඩ වීම, මරණය, ශෝකය, වැළපීම,
දුක් දුම්නස් සුසුම් හෙලීම් ගිනි අන්තවාදී ප්‍රශ්න වසංගත නොයේක් දේ කෙලවරක් නැහෙනි දුක කායික දුක් මානසික දුක් විඳවිලි ඔක්කොම මේ ක්‍රමයටයි හැදුනේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මේක අවබෝධ කළානේ මේ දුක හදන වඩුවා තණ්හාවය කියලා අවබෝධ කළා ඒ දුක හදන වඩුවාගෙන් නිදහස් වුණා අවිද්‍යාව දුරු කරගෙන තෘෂ්ණාව වියලවා දාලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙලා ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මේ උදානයයි වදාලේ අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුනං ඉපදිමින් නොයෙක් අයුරින් සැරිසරා ගොස් සසරේ බොහෝ දුක් විඳිමින් සොය සොයා ගියෙමි මං සසර ගත මේ නිවස සදන්නේ කවුදැයි කියා යලි යලි ඉපදීම නං ලොවෙහි ඇති දුකක්මයි ගහකාරක දිට්ඨෝසි පුනගේ හංන කාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකුටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා සසරගත නිවස තනනා අවිද්‍යාව නම් වූ වඩුවා හොඳින් මම දැකගත්තෙමි නැවත ඔබ හට මේ නිවස නම් කිසිදා නොදෙමි යලි තනන්නට ගෙටගත් සියලු ලී දඬු එක් කරන කැණි මණ්ඩලද සියලු දේ සිඳ දැම්මෙමි එනිසාම මේ සිත දැන් සංස්කාර රහිත විය ගෙවි ගියේය තණ්හාව සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් නිදහස් වූ අමෘත නිවන පසක් කරගෙන ඕන ඔය ගාථාවන් තමයි වදාළේ. ඒ ගාථාවන් වදාළ අපගේ බුදුරජාණන් වහන්සේ අප හැමදෙනා හටත් නිවන ලබා දීම පිණිසමනේ මේ සද්ධර්මය දේශනා කළේ. ඉතින් ඒ කාලේ බොහෝ දෙනෙකුට පිං තිබුණා මේ ධර්මයේ තුලින් ඉක්මනින්ම තමන්ගේ ජීවිත ප්‍රශ්නේ විසඳ ගන්න. ගොඩාක් දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහලා තමන්ගේ සසර දුක සංසිඳුවා ගත්තා. හැබැයි ඇතැන් අයට පින තිබිලත් ඒ පින ප්‍රයෝජනෙට ගන්න බැරුව අහිමි වී ගොස් තියෙනවා. එහෙම සිද්ධියක් සිද්ධ වුණා රජගහ නුවර. රජගහ නුවර එක ධනවත් සිටු පවුලක එකම එක පුත්‍රයෙක් උපන්නා. ඔය පුතා යාන්තම් ලොකු වෙගෙන එනකොට මේ අම්මයි තාත්තයි දෙන්න කල්පනා කළා අපේ පුතාට ඕන තරම් ධනෙ තියෙනවා. ඒ නිසා ධනෙ හම්බ කරන්න උගන්නන්න ඕනේ පුතාට. අපි පුතාට උගන්නමු විනෝදෙන් ඉන්න. පුතාට සතුටින් ඉන්න උගන්නමු නටලා, ගයලා, සුපර් ඩාන්ස් වෙලා. අපි එහෙම ඉන්න උගන්නමු. එතකොට මේ අම්මලා තාත්තලාට උනන්දුව තිබුණේ මේ පුතාව සුපර් ඩාන්ස් කරන්න, සුපර් ස්ටාර් කරන්න. ඒක තමයි ආසාව. ගුණයක් උගන්නන්න, යහපත කියලා දෙන්න. ඒ උනන්දුවක් තිබුණේ නැහැ. ප්‍රසිද්ධුණා නම් ඇති අපේ කොල්ලා. අපේ කෙල්ල නටලා හිටියා නම් ඇති. ඔන්න ඒ අම්මලාට තිබුණු අදහස්. ඒ කාලෙත් එහෙම අයයෝ
ඉඳලා තියෙනවා. එතකොට දැන් මේ දරුවාට අම්මා තාත්තා දෙන්න උගන්වන්නේ එහෙම නැත්නම් පන්ති යවන්නේ පන්ති දෙකයි. නැටුම් ඉගෙන ගන්නට නැටුම් පන්ති යවනවා. ගීත ඉගෙන ගන්නට සංගීත පන්ති යවනවා. වෙන මොකුත් නැහැ. මේ විදිහටයි පුතේ සමාජය ඇසුරු කරන්න ඕනේ කියලා ඒවා කියලා දුන්නේ නැහැ. සල්ලි ටික මෙහෙමයි හම්බ කරන්න ඕනේ. හම්බ කරන මුදල් ටික මෙහෙමයි වියදම් කරන්න ඕනේ. ඒ වියදම් කරනකොට සල්ලි විනාශ දෙන්න හොඳ නැහැ. හොඳ අර පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. නරක දේවල් වලට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. මේවා කියලා දුන්නේ. ඇඟ වැඩුණා ප්‍රඥාව නැහැ. නටන්න දන්න, ගීත ගයන්න දන්න මෝඩ සිටු පුත්‍රයෙක් ඔන්න හැදුනා. මේ සිටු පුත්‍රයා තරුණ වයසට එනකොට අම්මයි තාත්තයි දෙන්නම බැලුවා මෙයාටම හරියන කෙනෙක්ව ඕන. එතකොට හෙව්වා ගෑනු ළමයෙක්වත් ඩාන්සින් පන්ති විතරක් ගියපු ගීත ගායනා කරන්න විතරක් දන්න ගෑනු ළමයෙක්ව හෙව්වා. එතකොට එහෙම જાතිය කෙනෙක් ওই රජගහ නුවර සමීපෙට වෙන්නම හිටියා. ඒ කෙල්ලව බැන්දුවා. දැන් මේ දෙන්නා විවාහ වුණාට පස්සේ දෙන්නාම මෝඩයි. දෙන්නාම අඥානයි. දෙන්නාටම ජීවිතේ දියුණු කරගන්න ප්‍රඥාවක් නැහැ. රැකෙන්න ප්‍රඥාවක් නැහැ. ගුණධර්මයක් වඩන්න ඕන කියලා උනන්දුවක් නැහැ. දෙන්න තකට තක සෙට් වුණා. හොඳ හැටියට විනාශ වුණා. හරි අභාග්‍යයක්. ඒ දෙදෙනා අසත්පුරුෂ ආශ්‍රයයට වැටුණා. බොණ්ඩ පටන් ගත්තා. දැන් සිටු දේවිත් සිටු කාන්තාවත් බොනවා. සිටු පුරුෂයාත් බොනවා. සිටු කාන්තාවත් කැමති මිනිස්සෙක් එක්ක ඉන්නවා. සිටුවරයාත් කැමති ස්ත්‍රියත් එක්ක ඉන්නවා. දෙන්න විනාශ වුණා. තමා සන්තක ධනෙ තිබුණා කෝටි ගණන් බලාගෙන ඉද්දි හොදලා අරිනවා වගේ විනාශ වුණා. අන්තිමේ මේගොල්ලන්ට ඉතුරු වෙලා තියෙනවා ගෙදර විතරක්. ගෙදර විතරක් ඉතුරුනාම දැන් මෝඩයිනේ. ඕන්නේ විනෝද වෙන්න විතරනේ. අපිට මේ ගේ විතරයි ඉතුරුනේ අනිත් ඔක්කොම සන්තක ධනෙ විනාශ වුණා. දැන් බේරෙන්න ඕනේ කියලා හිතුවේ නෑ. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න සූදුවට හැමදේටම අර ගේ උකසට තියලා ගේ සින්න වෙලා යනකම් ඒ සල්ලි ටිකත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. අන්තිමේ මේ දෙන්නට පාරට බහින්න සිද්ධ වුණා. පාරට බහින වයස වෙනකොට 90ක් 100ක් විතර වෙලා හොඳටම වැහැරිලා කෙට්ටු වෙලා Tamanට යැපෙන්න Tamanගේ කායික ශක්තිය මුකුත් නැති කාලයක්. දරුවෝ හදන්න දරුවන් ඔස්මහත් කරන්න උනන්දුවක් තිබෙන්නේ නැහැ. Tamanගේ විනෝදේ විතරයි බැලුවේ. ඒ නිසා රැක බලා ගන්න කවුරුත් නැහැ. අන්තිමේ පොල් කටු දෙකක් අතේ අරගෙන මේ දෙන්නා හිඟමනේ යනවා. බුදුරජාණන් වහන්සේත් ආනන්ද මහතෙරුන් වහන්සේත් එදා පිණ්ඩපාතේ වඩිද්දි මේ දෙන්නා වෙවුල පාරේ එන හැටි භාග්‍යතුන් වහන්සේ දැක්කා. ශාස්ත්‍රුන් වහන්සේට සිනහාවක් පහළ වුණා. ඒ සිනහ පහළ වීම කියලා කියන්නේ ආශ්චර්ය කරුණක්නේ. සම්බුදුරජාන් වහන්සේ සිනහ පහළ වෙද්දී තථාගතයන් වහන්සේගේ සිරි සම්බුදු මුව මණ්ඩලයේ වැඩ ඉන්න ශ්‍රීමත් දළදා වහන්සේලාගෙන් ශ්වේතගන බුද්ධ රශ්මි මාලා විහිදෙනවා. ඒ බුද්ධ රශ්මි මාලාව සම්බුදු සිරස 3 වතාවක් ප්‍රදක්ෂිනා කොට නොපෙනී යනවා. මේ අසිරිය සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොහොතේම බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ නොකරුණේ සිනහ පහළ නොකරන්නේමය. ස්වාමීනි මේ මොහොතේ සිනහ පහළ කිරීමේ අරුත කුමක්ද? බුදුරජාන් වහන්සේ අහනවා ආනන්දය අර වයසක ජෝඩුව නුඹ දන්නවද? අනේ එහෙමයි ස්වාමීනි. ওই රජගහ නුවර හිටපු මහා ධනවත් පළමු පෙළේ සිටුවරයා සහ ඒ සිටු දුවයි. ඒ ආනන්දය ඔය සිටුවරයා සහ ඔය සිටු දුව ගැන නුඹ දන්නේ මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
මහා ධනස්කන්ධයක් තිබ්බ අය නොය. සිටුවරයාගේ පැත්තෙන් 80 කෝටියක් ධනෙ තිබුණා. සිටු දුවගේ පැත්තෙමුත් 80 කෝටියක් ධනෙ දෑවැද්දට ලැබුණා. ස්වාමී ඔක්කොම ධනෙ විනාශ කරලා අන්තිමේ ගෙදරත් සින්න වුණානේ. දැන් ওই පාරට බහැලා කාත් කවුරුවක් නැතුව ওই හිඟමනේ යදින්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ওই දෙදෙනාට පිනක් තිබුණා මෙහෙම. ওই දෙන්න මහා ධනවත් සිටුවරු විදිහට උපන්නේ පිනකට. හොඳට සල්ලි භාගයේ ඇතුව උපන්නේ සංසාරී රැස් කරපු පිනකට. සසරේ දන් දීපු අය මේ. දානි දීපු නැති කෙනෙකුට එහෙම මහා ධනවත් බවක් උපදින්නේ සංසාරේ හොඳට දන් දීලා. ඒ දානේ දීපු පිනට මහා ධනවත් වෙලා උපන්නා. කිසි කරදරයක් නැතුව අතට පයට සේවකාරකාදීන් ඉන්න පරිසරයක උපන්නා. නමුත් තමන් දන් දීලා රැස් කරගත්ත පින ගෙවෙනවා කියන එක ගැන හැඟීමක් ඒගොල්ලන්ට තිබ්බේ නැහැ. ඒගොල්ලෝ ඒ ධනය අයුතු විදිහට පාවිච්චි කළා. ඒ ධනෙන් පිනක් උපදින විදිහට නෙවෙයි ධනෙ පාවිච්චි කළේ. ධනෙ විනාශ කරන්න පටන් ගත්තා. ධනෙ නිසා සමන් වෙනසෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දය ඔය දෙදෙනා තරුණ අවදීම ව්‍යාපාරයක් පිණිස ධනෙ යොමු කළා නම් යම් ආයෝජනයක් කළා නම් Tamanට ධනෙ උපයන විදිහට මේ වෙනකොමුත් ඔය දෙන්න නගරේ ප්‍රධාන සිටුවරු. ඒ තරම් පුණ්‍ය වාසනාවක්. ඒගොල්ලෝ පොඩිවට බිස්නස් එකක් පටන් ගත්තා නම් සරු වෙනවාමයි. එහෙම පිනක් තිබ්බා. හැබැයි ආනන්දේ එය වෙනසුණා. ආනන්දේ අඩු ගානේ මැදි වයසට වගේ වෙනකොටවත් ඒ ඇයන්ට තමා සන්තක ධනයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා හිතුණා නම් ඔය දෙදෙනාට නගරයේ දෙවෙනි පෙළේ සිටුවරු වෙන්න ඉඩ තිබුණා. ආනන්දේ දැන් එයත් වෙනසුණා. ආනන්දය අඩුම තරමේ තවත් ටිකක් වැහැරිලා යනකොට මේ ඇයන්ට හිතුණා නම් දැන්වත් අපි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා. මේ ඇයන්ට සිටුවරු වශයෙන් නගරේ තුන්වෙනි පෙළේවත් ඉන්න අවස්ථාව තිබුණා. හැබැයි ආනන්දේ දැන් ඔක්කොම වෙනසුණා. දැන් ඒ අයට කිසිම ආකාරයකින් සරු වෙන්නේ. දැන් ඒ අය මොන බිස්නස් එකක් පටන් ගන්න උත්සාහ කළත් ඒ අයට සරු වෙන්නේ. දැන් ඉවරයි. පින වෙනසිලා. සැප විඳින්න තිබ්බ පින නැති බංගස්ථාන වෙලා ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඊටත් වඩා ඔය දෙන්නාට තිබුණා ලෝකෝත්තර වශයෙන් ජීවිතේ දියුණු කරගන්න පුළුවන් පිනක්. ඔය තරුණ සිටු ජෝඩුව තරුණ කාලේම බණ අහන්න යොමු වුණා නම් ඔය සිටුවරයාට තිබුණා අරහත්ත්වයට පත් වෙන්න තරම් පින්බලයක්, නිකලෙස් වෙන්න පින්බලයක් තිබුණා. සුළුපටු පිනක් නෙමෙයි. කෙලෙස් නැසලා සසර දුක නවත්තන්න පිනක් තිබුණා. ඔය සිටු දුවට අනාගාමී වීමේ පිනක් තිබුණා. ආනන්දය එය වෙනසී ගියා. පින්වතුනි මේ පුවත අහනකොට සලිත වෙනවා. ඇයි මේ පින කියන එක එහෙම වෙනසෙනවානේ? අසත්පුරුෂය ආශ්‍රය කරොත් අසත්පුරුෂ දෙයකට යොමු වුණොත් පින වෙනසී යනවා. බලන්න. අරහත්ත්වයට පත්වීම පිණිස තිබුණු මහා පින්බලයක් ඔහි වෙනසී ගිය හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය කොටින්ම මැදි වයසේදී ඔය දෙන්නා බණ අහන්න පැමිණියා නම් ධර්මයේ හැසිරෙන්න ඕන කියලා උනන්දුවක් ඇති කර ගත්තා නම් ඔය සිටු පුත්‍රයා අනාගාමී වෙනවා. සිටු දුව සෝවාන් වෙනවා. ආනන්දේ අඩුම තරමේ ඊටත් වඩා වැහැරෙනකොට ඔය දෙන්නාට බණ අහන්න ඕන කියලා හිතුණා නම් ඔය දෙන්නාටම සෝවාන් වෙන්න පිනක් තිබුණා. සතර අපායෙන් නිදහස්. නමුත් ආනන්දේ දැන් අහිමි වෙලා වෙනසී ගිහිල්ලා ලැබූ පින වෙනසිලා. ඒ නිසායි මා දේශනාව ආරම්භයේදීම කිව්වේ
ලැබූ පින වනසා ගන්න අය නම් වෙන්න එපා කියලා. එහෙම ලැබූ පින වනසා ගන්න අය එකලත් හිටියා. මේකලත් ඉන්නවා. මේකල ලැබූ පින වෙනසෙන්ට ගොඩාක් හේතු වෙනවා අසත්පුරුෂයෝ. තමන්ගේ ප්‍රතිරූපේ ගැන විතරක් හිතන අසත්පුරුෂ බාලයෝ. ගිහි පැවිදි වේස දෙකෙම ඉන්න අසත්පුරුෂ බාලයෝ හින්දා අද කාලේ ගොඩාක් අයට තමන් ලද පින වෙනසෙනවා. මහා භාග්‍යයක්. තමන්ගේ ප්‍රතිරූපේ ගැන විතරයි හිතන්නේ, සම්බුද්ධ ශාසනය ගැන හිතන්නේ. බුද්ධ ශාසනයේ මේ මිනිසයාට සුළු හෝ සරණක් පිහිටක් සලස ගන්න අවස්ථාව තියෙනවා නේද කියලා හිතන්නේ. ඒ උදෙසා සංඝයා ගැන තියෙන ප්‍රසාදය අවශ්‍යයි නේද කියලා හිතන්නේ. තමන් මේ මනුස්ස ජීවිතේ ලබනකොට තමන්ට බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච එකේ වාසනාව තමන් අඳුනගනත් නැහැ. තව කෙනෙකුට ඒ අවස්ථාව හිමි කරලා දෙන්නේ නැහැ. බලන්න ශාසන ප්‍රතිලාභය ගැන මිනිසයාගේ හිතේ හැඟීමක් ඇති කරවන්නේ කීයෙන් කී දෙනාද? කීයෙන් කී දෙනාද ශාසන ප්‍රතිලාභය ගැන මේ මිනිසයාගේ හිතේ හැඟීමක් ඇති කරවන්නේ? ගිහි පැවිදි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ තමන් වටේ පිරිසක් හදාගන්න විතරයි. තමන්ගේ නම ඉස්සරහට අරන් යන්න විතරයි. තමන්ගේ රූපේ වැඩිපුර පෙන්වා ගන්න විතරයි වෙන මොකුත් නැහැ. ඉතින් එහෙම පිරිසක් අතරේ අපි අපේ පින රැක ගන්නවා කියලා කියන්නේ නම් පින්වතුනේ ඒක සෑහෙන දුෂ්කර එකක්. නමුත් රැක ගන්න පින කියන එක වෙනසෙනවා කියලා දැනගෙන ඉන්න. එතකොට අපිට පුළුවන් පින රැක ගන්න. පින රැකෙන්නේ තවත් රැස් කරන පිනකින්මයි. අර දෙදෙනාගේ පින එසේ වෙනසී ගියා. බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න ඒ බුදුරජාණන් වහන්සේ නිතර දෙවේලේ ඇසුරු කරන භූමියක රජගහ නුවර ඉඳලත් පින වෙනසී ගියානේ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැස මානේ පිනෙන්නට සිටියේදී පින වෙනසී ගියානේ. අර නාකි දෙන්නාට භාග්‍යතුන් වහන්සේ දැක හිත පහදව ගැනීම කියන පිනවත් නැතුව ගියා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේත් වඩිනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු රුව දැකලා හිත පහදව ගන්නටවත් ඒගොල්ලන්ට පිනක් නැහැ. ඇස් පේන්නේ. කේන්ද්‍රී ගගා වෙවුල බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේත් ළඟින් ගියා. ඔක්කොම අහිමි වුණා. මරණින් මත්තේ නිරේ උපන්නා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලස්සන අර්ථයක් දේශනා කළා අපේ ජීවිත හදා ගැනීම පිණිස. ආචාරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ තරුණ මෙදුම් හෝ මහලු වියේදි හෝ නිවන් මගේ හැසිරුනේ නැතිනම් යොවුන් වියේ නැන වීරිය යොදමින් ධනයක් හෝ ඉපදුවේ නැත්නම් මසුන් නොමැති මඩ වගුරක් අභියස සිටින දිරාගිය කොකෙක් ලෙසින් ඔහුද ඈත බලමින් ඉන්නේ. ඒ අයගේ ජීවිතේට සිද්ධ වෙන්නේ ඒ වගේ ඉරණමක් වෙනවා. මාළු නැති මඩ වගුරක් ළඟ ඉගිල්ලෙන්ට හයිය නැති නාකි කොකෙක් බඩගින්නේ බලාගෙන ඉන්නවා වගේ. අන්තිමේ ජීවිතේ මරණාසන්න මොහොතට ඇවිල්ලා ඔහේ බලාගෙන ඉන්නවා. කොච්චර එහෙම ජීවිත තියෙනවද අරමුණක් නැති. අන්තිමේ වයසට ගියාට පස්සේ එක තැනක වාඩි වෙලා සමහරලාට රෝද පුටුවක ඉඳගෙන ඔහේ ආතක් පාතක් නැතුව බලාගෙන ඉන්න ජීවිත කොච්චරම් තිබේද?
අපි හැමදෙනාත් නාකි වෙනවා. අපි හැමෝමත් ලෙඩ වෙලා උත්පල වෙනවා. අපිත් අපේ ජීවිතය අරගෙන යා යුත්තේ එතෙන්ටද? දැම්ම හිතන්න ඕන එකක්. දැම්මම හිතලා මේ ලැබූ පින දැන් රැකගත්තොතින් මරණාසන්න මොහොතේ තමන් රැස් කරගත්ත පිනක් ගැන හිතා තමන් වැඩි ප්‍රඥාවක් ගැන හොඳට නුවණින් සලකමින් අපිට අපේ ජීවිතය රැකගන්න අවස්ථාවක් එතකොට නම් ඔන්න උදා වෙයි. ඒ හින්දා පින්වතුනි මේ අර්ථය හොඳට තෝරා බේරා ගත යුතු එකක් ජීවිතේ සම්බන්ධයෙන්. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යුබ්බනේ ධනං සෙන්ති චාපාති කිත්තාව පුරාණානි අනුත්තුනං තරුණ මෙදුම් හෝ මහලු වියේදී හෝ නිවන් මගේ හැසිරුනේ නැත්නම් යොවුන් වියේ නැනවීරිය යොදමින් ධනයක් හෝ ඉපයුවේ නැත්නම් අතීතයේ කාබී තුටු වූ හැටි සිතමින් හේ පසු තැවෙමින්නේ වැටුණු තැනම දිරමින් පස් වී යන ඊතලයක් මෙන් වෙනසින්නේ. ඊතලයක් විද්දාට පස්සේ ඒ ඊතලයේ සම්බන්ධයෙන් ආයේ කවුරුත් අපේක්ෂා සහිත වෙන්නේ. ඊතලයේ කොහේ හරි ඈතකට ගිහිල්ලා ඒ ඊතලයේ කොහේ දි รา පත් වෙනවා. ඒ වගේ අර මිනිස්සයා සම්බන්ධයෙන් තියෙන අවධානය සම්පූර්ණයෙන්ම අනිත් අයට නැති වෙලා යනවා. තමන් ජීවිතේ ගත කරපු හැටි ගැන හූල්ලා බලාගෙන ඉඳලා වෙනසිලා යනවා. දැන් බලන්න අර සිටු ජෝඩුවට උරුම වෙච්ච ඉරණම. ඒ සිටු ජෝඩුව තමන්ගේ ජීවිතේ දිහා ආපස්සේ හැරී බලද්දී ඒ අයන්ට තරුණ කාලේ මහා ධනය තිබුණා. ඒ ධනය තමන්ම විනාශ කරගත්ත හැටි ඒ අයන්ට පේනවා. අන්තිමේ කාත් කවුරුවක් නැතුව කෙඳිරි ගගා ඒ දෙන්නාට ඉන්න වෙන්න හැටි ඒ දෙන්නටම පේනවා. දැන් ඒ දෙන්නගෙමුත් එක්කෙනෙක් හරි කලින් මැරෙනවනේ. එක්කෙනෙක් තනි වෙනවා. තනි වුණාට පස්සේ දැනෙන වේදනාව. තරුණ කාලේ ඉඳලා මං ළඟ හිටපු කෙනා මාව දාලා ගියා. මුකුත් නැති අන්ත අසරණෙක් බවට පත් වෙන්නේ නැන්ද? අසරණ වෙලා කෙඳිරි ගගා ඊතලේ දිරනවා වගේ දිරලා ගිහිල්ලා මැරිලා යනවා. සෝචනීයයි මේ ජීවිත ඉරණම නම්. පින රැස් නොකළොත්. මේ ජීවිත ඉරණම සෝචනීය වෙන්නේ පින රැස් නොකළොත්. ඒ හින්දා පින්වතුනි පිනම රැස් කරන්න. පින් රැස් කරන්න ආසා කරන්න. පිනෙන් රැකවරණයක් පුළුවන් තරම් හදාගන්න උත්සාහවත් වෙන්න. තනියම ඉන්න හැම වෙලාවකම පින්වතුනේ හිතෙන් කරගත්ත පිනක් කුසලයක් යහපතක් ගැනම හිතන්න. වෙන එක ඒවා හිතන්න නම් එපා. සාමාන්‍යයෙන් තනි වෙන හිතට උතුම් දෙයක් හිතන්න හුරු කරන්න. දැන් ඉඳලම. තනි වෙන හිතට අපි සාමාන්‍යයෙන් අනිත් කට්ටියත් එක්ක එකටනේ ඉන්නේ ගොඩාක්. එකට ඉන්නකොට මේ තනි වෙන හිත කියන එක අපිට තේරුම් ගන්න අමාරුයි. අපි තනි පංගලමේ ඉන්නකොට හැමතිස්සෙම හිත අපේ පැත්තටම බර වෙනවා නේද කියලා කල්පනාවෙන් බලන්න. තනි වෙච්ච ගමන් අපිට අපි ගැන හිතෙනවා. වර්තමාන මිනිසයාට තියෙන ලොකු අභාග්‍යයක් තනි වෙන්න වෙලාවක් නෑ. අර ස්මාර්ට් ෆෝන් එක අතේනේ. ඒක අතට ගත්ත ගමන් මිනිසයාට විවේකයක් ලැබුණත් ඒකත් එක්ක තනි වෙනවා මිසක් තමන් එක්ක තනි වෙන්න වෙලාවක් නෑ. තමන්ට තමන් ගැන හිතා ගන්න වෙලාවක් නෑ. තමන් තනි වුණාට පස්සේ හිතන්නේ මොනවද කියන එක පින්වතුනේ සැලසුම් කරලා තියන්න ඕන එකක්. බලන්න මල්ලිකා බිසවට වෙච්ච වැඩි අන්තිම මොහොතේ අච්චර පින් කරගත්ත කෙනාට අර බල්ලෙක්වම මතක් වුණානේ. අවසාන මොහොතේ ඒ හිත නිසා දවස් 7කට හරි නිරේ යන්න සිද්ධ වුණා. ඒ හින්දා පින්වතුනේ තමන්ගේ ජීවිතේට තියෙන රැකවරණය ගැන හොඳ අදහසක් ඇති කරගන්න. ඒ රැකවරණය සම්පූර්ණයෙන් සලසා ගන්න පුළුවන් අවස්ථාවක් මහා පුණ්‍ය වාසනාවක් මේ ජීවිතේ අපිට මේ කෙටි කලකට ලැබිලා තියෙන්නේ.
මේ ලද පින වනසා ගන්නට නම් එපා. අපි හැමෝටමයි ඒ අවවාදේ. අපි කවුරුත් උත්සාහවත් වෙමු පින්වතුනි. අපි ලැබූ පින වනසා ගන්නේ නැතුව පින රැක ගන්න. ගෞතම සාසනෙ මුණ ගැහිච්ච මේ මොහොතේ අපි හැමදෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ඉලක්ක කරගෙන බොහෝ පින් රැස් කරගෙන මේ ලැබූ පින ආරක්ෂා කරගන්නට ලැබූ පින වැඩි දියුණු කරගන්නට මේ ලද පිනෙන් අපේ ජීවිතයට රැකවරණයක් සලසා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සදෙව් ලෝක වාසී සියලුම දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිත් ඇතිව පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපේනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප සෑම සියලු දෙනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනයේ තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වත් කේ.එච්. කාන්ති මහත්මියගේ නමිනුත් ඒ මහත්මයාගේ නමිනුත් පවුලේ හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න මේ පින හේතු වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න අද ධර්ම දානය සිදු කළා වූ ඒ පින්වත් කාන්ති මහත්මිය ඇතුළු සියලු දෙනා බලාපොරොත්තු වෙන පරිදි රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන පූජනීය මහා සංඝරුවනට සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පින් අනුමෝදන් වෙත්වා. පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැමදෙනාට පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අද උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ පින හේතු වේවා කියන අති උදාර අරමුණෙන් යුක්තව ධර්ම දානමය පින කරන පින්වත් කේ.එච්. කාන්ති මහත්මියටත් ඒ මහත්මයාටත් දරුවන් 4 දෙනාටත් මුණුපුරු මිනිපිරියන් සියම සියලු දෙනාටත් අනුමෝදන්ව සියලු දෙනාගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදිය ඒ දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණු වෙත්වා. කරදර බාධා වලින් තොරව සුවසේ ජීවිත ගත කරන්නට අවකාශ ලැබෙත්වා. සියලු දෙවියන්ගේ රැකවරණයෙන් පෙනෙන නොපෙනෙන බාධා වූ සියල්ලම දුරින්ම දුරු වෙත්වා. ධර්ම දානය සිදු කළා වූ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වතුන්ලා හැම දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් සෑම සියලු දෙනාට කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් නිතර ඇසුරු කර කර තවදුරටත් ජීවිතයට බොහෝ පින් රැස් කර ගන්නට ලැබෙත්වා. ලැබූ පින රැක ගන්නට ලැබෙත්වා. ලැබූ පින වෙනසී නොයත්වා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.